Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya Macchapama Dattana veramani sikkhapadang samadhiyami Sadhu කියන්න Samanta චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස න අන්තනිකේන සමුද්ද මච්චේ න පප්පතානං විවරං පවිස්ස න විඤ්ජති සෝ ජගතෙන් පදෝසෝ යන්තින්තිතෝ නම් ප්‍රසත හේතු මංචු සතුටන කාරුණික ශ්‍රද්ධා විලාශී ගුණගරුක බෞද්ධ පින්වත්නි අද මෙපින්වත් පිරිස හැමදෙනාම මෙම ස්ථානය ධර්මශාලාවක් බවට පත්වීමෙන් අනතුරුව සුදුවතින් සැරසිලා බැතිසිතින් පේවිලා තාමත් සංයමයෙන් යුක්තව දැන් සූදානම් වන්නේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. විශේෂයෙන් අපේ මේ තියතන බෞද්ධ සංවිධානයේ අධ්‍යක්ෂක මහත්මිය ආදරණීය මෑණියන් ඒ වගේම ඒ සංවිධායක මඩුල්ල ඒ වගේම පින්වත් ඔබ හැම දෙනාම විශේෂ අද දවසේදී මෙම මධ්‍යස්ථානය තුල ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන උතුම් වූ ධර්ම දේශනාමය පින්කමයි මේ සිද්ධ කෙරෙන්නේ. විශේෂයෙන් පින්වත්නි අපගේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ මැලේසියාවේ අපේ ප්‍රධාන සංඝනායක අපගේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ කිරිල්ලි ධම්මරතන නායක හාමුදුරුවෝ උන්වහන්සේ විසින් මේ සමාජයට සිද්ධ කරන මෙහෙවර අනන්තය අප්‍රමාණයි. මැලේසියාව තුලත් එවැගේ මේ ලංකාව තුලත් බෞද්ධ පුනරුදය ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ දරන මේ අනන්තය අප්‍රමාණයි. ඒ විශේෂිතයි. එකෙක් කරුණක් මේ අවස්ථාවේදී හැම දිනාටම විශේෂයෙන් දැන ගැනීමට මතක් කරත් අද දවසේදී සුභද්‍රා මෑණියෝ ඒ වගේම ඒ සංවිධායක මඩුල්ල විසින් ප්‍රථම වතාවට මේ ටිරත්න මධ්‍යස්ථානයේ සිදු කරන ධර්ම දේශනාව දැන් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා පින්වත් හැමදෙනාම සිත, කය, වචනය කියන මේ තුන්දොර සම්වර කරගෙන මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න සූදානම් වන්න. ආරම්භ කිරීමට මත්තේ හැමදෙනාම සිත පහදවාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න. කාරුණික පින්වත්නි, අපේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ
උන්වහන්සේ මේ ලෝකයට වැඩම කරලා නිරාමිස සැපත වූ ඒ නිවන කියන එක අපිට නගා කරලා දුන්නා. බෝසතාණන් වහන්සේ බෝසත් අවදියේ උන්වහන්සේගේ ප්‍රථම හමුව ආශිර්වාදය ලැබුවේ තමන්ගේ ආදරණීය මෑණියන්ගේ. ඒ ආදරණීය මෑණියන්ගෙන් ආශිර්වාදය ලබාගත් අවස්ථාව තමන්ගේ නැව මුහුදුබත් වූ අවස්ථාවේ තමන්ගේ අම්මා හත් දවසක් කරපින්නාගෙන මේ මහා මුහුද තරණය කරලා ගොඩබිමකටපත් වූ ආයින් පස්සේ ඒ අම්මා ආශිර්වාද කරා පුතේ වේකාන්තයෙන්ම බුදු වුණා. ඉන්පස්ව දීපංකර පාදමූලයේ උන්වහන්සේ නියත විවරණය ලබා ගත්තා. නියත විවරණය ලබාගෙන කෙමෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඒ වගේම දස පාරමිතාවන් සමතේක්ෂ පාරමිතාවන් කියන මේ දේවල් සිදු කරනමින් තමන්ගේ ජීවිතේ පාරමිතාවන් පූර්ණය කරලා අවසන මේ මහා භද්‍ර කල්පයේ තුසිත දෙව්ලොව දිව්‍ය රාජ්‍යයක් නමින් ඉපදුණා. ඒ අවස්ථාවේදී දෙවියන්ගේ ආරාධනාව මත මේ දේව රාජෝත්තමයා කාලය දීපේ දේශේ කුලේ මව කියන පස්මහා බැලුම් බලා ඉන්දියාව ජම්බුද්වීපයේ ආදරණීය මෑණියන් වන මහා මායා දේවියටත් සුද්ධෝදන රජතුමාටත් දාව ඉපදුණා. ඊට පසු කෙමෙන් ලෝකයේ විදින ලෞකිකත්වයේ විදින උපරිම සැප සම්පත් වින්දනය කළා. රාම්‍ය සුරාම්‍ය සුර කියන මාලිගා තුනක් සකස් කරලා දීලා ලෞකිකත්වයේ උපරිම ලෞකික සැපය වින්දනය කළා. පංච කල්යාණියක් වූ යශෝදරාව විවාහ කරගත්තා. කාලය කෙමෙන් ගත වුණා. ලෙඩෙක් මහල්ලෙක් මලමිණියක් පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති දැකලා සිත සංවේගයටපත් වෙලා තමන්ගේ ජීවිතය කලකිරීමත් සමග කාලය ගත වුණා. රාහුල කුමාරයාගේ උප්පත්තිය සිදු වුණා. මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කළා. මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන්න ඒ ගමන ආරම්භ කළා. ඔහු තීරණය කළ එක් අවස්ථාවකදී මම මේ ලෝකයට ඇවිත් ජීවත් වුණා. කාලය කෙමෙන් ගත වුණා. බොහෝ සැප සම්පත් වින්දනය කරා. නමුත් ජීවිතේ මේ සතර පෙර නිමිති ලෙඩෙක් මහල්ලෙක් මලමිණියා පැවිදිරුවක් කියන සතර පෙර නිමිති වලින් හිත කලකිරුණා. මේක යම්කිසි හේතුවක් ඵලයක් තියෙනවා. මේ හේතුඵල ධම අනුව කෙමෙන් සොයාගෙන යන්න පටන් ගත්තා. ඒ සොයාගෙන යනකොට තමන්ගේ ප්‍රථම ගුරුවරුන් වන ආලාර කාරාම සහ උද්දකරාම බුත්තයන් කියන ගුරුවරු හම්බ වුණා. එවකට ආලාර කාරාම ආකිච්ඡඤ්ඤායතනය උද්දකරාම පුත්ත නේව සංඥා නා සංඥායතනය කියන මේ ලෞකික ධ්‍යාන ලබාගෙන සිටියා.
ඊට පසුව බෝසතාණන් වහන්සේ තවත් සත්‍ය සොයාගෙන ගියා. තමන්ගේ ශරීරයට දුක් දුන්නා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. ඒමුත් ප්‍රතිඵලයක් නොවුෙහි විදර්ශනාව වඩා උන්වහන්සේ විසප්පුර පසුසක් පොහොය දවසේ දසමාරයන් පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ සම්බුදු පියාණන් වහන්සේගේ චරිතය අපි දන්නවා. අපි දන්න සම්බුද්ධ චරිතය. අපේ හාමුදුරුවෝ මොකද තවත් මේක කිව්වේ? අපි කතා කරන්න දැන් යන්නේ සම්බුද්ධ චරිතයට අනුව තමයි මේ ධර්ම දේශනාව සාකච්ඡා කරන්නේ. කාලෝචිත. ඒ වගේම තවත් දෙයක් මම මේ ධර්ම දේශනාව මෙතන ඉන්න විද්වත් පිරිස හැමදෙනාම එක එකතු කරගෙන ධර්ම සාකච්ඡාවක් විදිහට කරගෙන යනවා. යම් කිසි ගැටලුවක් ඕනම තැනක පැන නැගෙනවා නම් අපේ හාමුදුරනේ මට මෙතන ගැටලුවක් තියෙනවා කියලා කතා කරන්න ඕන කෙනෙක්ට විවෘතයි. සම්බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පාරමිතා ධර්ම පුරලා උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය. සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන්නේ අපිට ප්‍රමාණයක් කරන්න බැහැ. අවුරුදු කීයද කියන එක අපිට කියන්න බැහැ. එපමණ කාලයක් උන්වහන්සේ බොහෝ සෙයින් මහත්සි වෙලා දානමානාදී පින්කම් කරලා සමතේශ පාරමිතා ධර්ම පුරලා අවසානයේ සම්බුද්ධත්වය ලබා ගත්තා. එතකොට පින්වත්නි අපි මේ සමාජයේ ජීවත් වෙනවා. දැන් අපි තාම මේ සමාජ ජීවත් වෙන මේ කල්පය මොන කල්පයේද? මහා භද්‍ර කල්පය. මේ මහා භද්‍ර කල්පය තාම ගත වෙන්නේ. එතකොට මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු කීනමක් ලෝ පහළ වුණාද? 5 නම. අපි බුදුහාමුදුරුවෝ තමයි ගෞතම බුදු පියාණන් වහන්සේ. එතකොට පින්වත්නි දැන් අපිත් මේ කාල පරාසය තුළ දැන් ජීවත් වෙනවා. මේ කාලය තුළ දැන් ජීවත් වෙනකොට අපි දැන් කෙමෙන් ජීවිතය ගත කරනවා. මේ ජීවිතය ගත කරගෙන යනවා. අපි මේ ජීවිතය ගත කරනවා කියන එක ධර්මානුකූලව බුදු පියාණන් වහන්සේ හැඳින්වුවේ කුමක් කියලාද? චක්‍රයක් කියලා. සංසාරික චක්‍රය. සංසාර චක්‍රය කියලා තමයි මේකට කියන්නේ. මේක මම තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් තේරෙන විදිහට. අපි පුංචි කාලේදී දහම් පාසලේදී දහම් අධ්‍යාපනය ලබනකොට අපි ඉගෙන ගන්නවා පටිච්ච සමුප්පාදය කියලා විශේෂ මේ දහමේ ගැඹුරු තැන. මේ පටිච්ච සමුප්පාදයේ අවිච්ඡා පත්‍ය සංඛාර නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා චේතනා භව ජාති ජරා මරණ කියලා ධර්මතා කොටස් 12ක් තියෙනවා. මෙතන මුලින් පටන්ගෙන අවිච්ඡා පත්‍ය සංඛාර නාම රූප සලආයතන පස්ස වේදනා සංඥා චේතනා භව ජාති ජරා මරණ මේක රවුමක්. මුලින් පටන් ගන්නේ මොකද්ද?
අවිද්‍යාව. මුලින් පටන් ගන්න මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් පටන් ගන්න මෙය අවසන් වෙන්නේ මරණය. එහෙමනම් අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කියන්නේ හොඳට අහගන්න. නැත්නම් මේ කියන එක තේරුම් ගන්න අපහසුයි, ගොඩාක් ගැඹුරුයි කියලා හිතේ. අවිද්‍යාව කියලා කියන්නේ අපේ පෘථග්ජන මිනිසුන්ගේ නොදැනුවත්කම, නොදැනීම. නොදැනුවත්ව සත්වයා කුසල් අකුසල් දහම් කරනවා. සමහරු බොහෝ පිරිස් කුසල් කරගන්න ගිහිල්ලා අකුසල් කරගන්නවා. සමහරු දැනගෙන අකුසල් කරනවා. එතකොට ඔහුගේ නොදැනීම නිසා අවිද්‍යාව හටගෙන ඒ අවිද්‍යාවත් එක්ක සංස්කාර, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංඥා, චේතනා, භව කියන තැන දක්වා එක ඇසිපිල්ලමක් ගහන මොහොතකදී මේ සියල්ල එකට එකතු වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා නොදැනීම නිසා සිදු කරගන්නා දේවල් එකතු වෙලා නාම රූපයක් එකතු වෙනවා. මේ නාම රූපය ඊට පස්සේ මේ පුද්ගලයා කෙමෙන් මේ සියල්ල එකතු වෙලා ඔහු භවයක් හොයාගන්නවා. අපි බෞද්ධ ඉපදිච්ච ගමන් පින් කරනවද? ඉපදිච්ච ගමන් පින් කරනවද? නැහැ. පුද්ගලයේ ඉපදුන ගමන් පින් කරන්නේ නැහැ. ඔහු ඉපදිලා තමන්ගේ දෙමව්පියන්ගේ ආభాෂය මත ධර්මයට නැඹුරු වෙනවා, පිනට නැඹුරු වෙනවා. පිනට නැඹුරු වෙලා අවුරුදු 5-6ක් වගේ යනකොට අවබෝධයෙන් පින් කරනවද? නැහැ. අවබෝධයෙන් පින් කරන්නේ නැහැ. දෙමව්පියන්ගේ ආభాෂය මත මල් පහන් හඳුන් කුරු ආදී පූජා කරනවා, ගාථා කියනවා. නමුත් අවබෝධයෙන් මේ දේවල් කරන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ ඉගෙනීම් කටයුතු සිදු කරන කාලය තුල තරුණ වයසට දක්වා එනකන් ඔහු ඉගෙන ගන්නවා, ඔහුගේ අධ්‍යාපනය ලබනවා. විවිධ ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා, ශාස්ත්‍රඥානය ලබා ගන්නවා. ඒ කාලය තුල ශාස්ත්‍රඥානයට කැප වෙනවා. දැන් තරුණ වයසේ. තරුණ වයසෙන් ආවහ විවාහ කටයුතු සිදු කරගෙන ඔය කාල පරාසය තුළදී තමන්ගේ ජීවිතයට බැඳීම් එකතු වෙනවා. ජීවිතයේ බැඳීම් එකතු වෙලා ඒ පුද්ගලයා එක තැනකට කොටු වෙනවා. මේ කාලය තුළදී ඔහු පින කියන එකට නැඹුරු වෙනවද ගොඩක්? නැහැ, අඩුයි. ඔහු ටිකයි මේ පින කියන එකට නැඹුරු වෙන්නේ. ඊට පසුව ඔහු කෙමෙන් වයසට යනවා. තමන්ගේ ආවහ විවාහ කටයුතුත් එක්ක ජීවිතයේ ලොකු බැඳීම්. තමන්ට දරුවෝ හම් වෙනවා. බැඳීම්. මේවත් එක්ක ගැටිච්ච පුද්ගලයා බොහෝ වස්තුන් සමග එකතු වෙලා ඒව ජීවිතයේ අල්වගෙන ඉන්නවා. අතාරින්න බැරි වෙනවා. දරු මිනිපිරි මුණුබරන් කියන මෙන්න මේ පිරිස ටිකෙන් ටික වර්ධනය වීමත් සමග ලෞකික වස්තුන් සමග ඇලීමත් එක්ක මොහු තවත් ඒ සියල්ල අල්වා ගන්නවා. දැන් ඔහුගේ අවසාන කාලය වයසට ගිය කාලය. පුද්ගලයේ ජීවත් වෙන්නේ දැන් නම් අවුරුදු 80ක් 90ක් විතර. දැන් මේ අවසාන කාලයේදී
මේ පුද්ගලයාගේ ගත හිත දෙකම දුර්වලයි. මේ ශරීරයේ දුර්වලයි, ධාරණය කරගැනීමේ ශක්තිය අඩුයි. මේ පුද්ගලයා රාත්‍රී නිින්දට ගියපු වෙලාවකදී ඔන්න හීනෙන් සුදු කොඩියක් දෙකක් ගොප්පොලයක් එහෙම දැක්කහම ඔන්න මතක් වෙනවා පින කියන එක. ඔහු පිනට අවනත වෙනවා. මගේ ජීවිත කාලයේ දැන් මම මොනවා හරි කරගන්න ඕන. ඔහුට බය ඇති වෙනවා. සාංශාරික බිය ඇති වෙනවා. ඊට පස්සේ ඔහු පින කියන එකට නැඹුරු වෙලා පින් කරනවා. හැබැයි බණපදයක් අහන්න බෑ කන් ඇහෙන්නේ. ටික වෙලාවක් ඉඳගෙන බණපදයක් ශ්‍රවණය කරනකොට Tamanට හරි අමාරුයි වේදනාවක් දැනෙනවා. ශරීරයේ ධාරණය කරගැනීමේ ශක්තිය අඩුයි. මතක තබා ගැනීමේ ශක්තිය අඩුයි. මෙන්න මේ දේවල් නිසා ඒ පුද්ගලයා ජීවිතයෙන් බොහෝ ප්‍රමාණයක් පින්දහම් කරගෙන නැහැ. ජීවිතේ හරි පොඩි කොටසක් විතරයි පින්දහම් කරගෙන තියෙන්නේ. නොදැනුවත්කමින් මේ සත්වයා මේ ජීවිතයේ මේ අවුරුදු 80 90 කාලපරාසය තුළ කියන්නේ අවිද්‍යාව නිසා සිදු කරගන්නා වූ කුසල් අකුසල් හේතු කරගෙන ඔහු පින්පව් අනුව භවයක් හොයාගන්නවා. භවයක් හොයාගන්නවා කියන්නේ ඉස්සර අපේ අම්මලා දන්නව ඇති ගමේ ගොඩේ කිරියම්මලා කිරියත්තලා තියාගෙන හිටිය තමන් ළඟ පොත ඒ පොතට කියනවා පින් පොත කියලා. පින් පොත ළඟ තියාගෙන තමන්ගේ ජීවිතයේ කරපු පින්දහම් පිළිබඳව සියල්ල ඒකේ සටහන් කරනවා. අවසානයේ තමන්ගේ ජීවිතයේ අන්තිමට මොනපුරෙට මිනිවිලියට කියලා ඔය පින් පොත කියව ගන්න. ඔහුගේ අවසාන මරණ සිතවිල්ල මොකද්ද? මොන චිත්තයේද ඒකට කියන්නේ? චුති චිත්තය. චුති චිත්තය කියලා තමයි කියන්නේ මැරෙනකොට අවසානයේ ඇති වෙන හිතට. අන්නේ චුති චිත්තයේදී තමන්ගේ හිතට ඇති වෙන සිතුවිලි යහපත් නම් කුසල් සහගත නම් ඔහුගේ ජීවිතය සැපවත් වෙනවා. අකුසල සහගත නම් ජීවිතේ පුරාවටම අකුසල කරලා තියෙනවා නම් ඔහු දුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ දැන් අර පුද්ගලයා භවයක් හොයාගත්තා. ඒ භවය මේ සිද්ධ කරගත්ත කුසල අකුසල දහම් හේතු කරගෙන භවයේ සැපවත් වෙන්නත් පුළුවන්, භවය දුක්ඛිත වෙන්නත් පුළුවන්. මනුස්සාත්ම භාවයක් ලබාගත්තු බොහෝ පින්දහම් කරලා ඔහු පිනින් පෝෂිත වෙලා සිටිනවා නම් ඔහු මනුස්සාත්ම භාවය, දිව්‍යාත්ම භාවය, බ්‍රහ්මාත්ම භාවයක් ලබා ගන්නවා. සැපවත් ආත්ම භාවය. අකුසල දැඩි වශයෙන් කරලා තියෙනවා නම් ඔහුගේ ජීවිතයේදී ඔහු භවයක් තෝරගන්නවා. ප්‍රේත නිකාය, අසුර නිකාය, තිරිසංගත යෝනි නිකාය කියන මෙන්න මේ පහත් නිකාය. එතකොට පින්වත්නි ඔහු භවයක් හොයාගත්තා. දැන් ජාති. ජාති ජරා මරණ. ජාති කියන්නේ මොකද්ද? ඉපදීම. ජාති කියන්නේ පුද්ගලයාගේ ඉපදීම. දැන් ඔහු ලෝකෙට ඉපදෙනවා. වයසටපත් වෙනවා, ලෙඩ වෙනවා, චරාවටපත් වෙනවා. දැන් මරණයටපත් වෙනවා. මම මුලින් කී ආකාරයට ඔහුගේ ජීවිතය ක්‍රමවත්ව දැන් ගලාගෙන යනවා.
ඒ ගලාගෙන යන කාල පරාසය තුර ඔහු බොහෝ සෙයින් පින්දහම් කරලා තියෙනවා නම් පුණ්‍යවන්ත පුද්ගලයෙක් අකුසල් කරලා තිබුණොත් වභාග්‍ය සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙලා ඔහුගේ සංසාර චක්‍රය ගත වෙලා යනවා. මේ සංසාර චක්‍රය ගත වෙලා ගියයින් පස්සේ ඔහු කරපු කුසල අකුසල කර්මයන් හේතු කරගෙන ඊළඟ භවය කර්මය කර්මඵලය අනුව පුනර්භවය ඇති වෙනවා. ඊළඟ භවය මේ ආත්ම භාවයේදී හොඳ දේවල් කරලා තිබුණොත් ඊළඟ ආත්ම භාවය සැපවත් වෙනවා. මේ දේවල් ඇති වෙන්නේ කොහොමද? අපි නාම රූප කියලා එක කොටසක් පෙන්වනවා. මේ නාම රූපයන් මූලික කරගෙන මනුස්ස සත්වයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම අරමුණු කරගෙන ලෝකේ ජීවත් වෙනවා. මනුස්ස සත්වයා රූපය ගත්තොත් අතිශයින් ලස්සන රූපයක් දකින්න තමයි මේ ඇස් දෙක පිනවීමටයි බොහෝ සෙයින් වෙහෙසෙන්නේ. ශබ්දය ගත්තොත් මේ කනට ඊටමත් මිහිරි නාදයක් ලබා දෙන්නයි වෙහෙසෙන්නේ. ගන්ධය ගත්තොත් මේ නාසයට ආග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඊටමත් මිහිරි සුවඳක්. රසය ගත්තොත් මේ දිවට මිහිරි රසයක් තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ස්පර්ශය ගත්තොත් මේ ශරීරයේ සැප ස්පර්ශයක් ලබා දෙන්නයි වෙහෙසෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම අරමුණු කරගෙන මනුස්ස සත්වයා මේ ලෝකයේ ඇලී ගැලී කටයුතු කරනවා. මෙහි බැඳෙනවා. දැඩිව බැඳෙනවා. දැඩිව අල්ලගත්තාම ඒ පුද්ගලයාට ඒක අතාරින්න බෑ. මගේ මමත්වය ඇති වෙනවා. මගේ දැඩි මමත්වයක් ඇති වෙනවා. මම මගේ කියන මමත්වය අතාරින්නට බැරුව ඔහු තෘෂ්ණාධික අරමුණු හිතේ දැඩි කරගෙන මේ ලෞකික භවයන් තවත් වැඩි කරගන්නවා. තේරුණාද? ඔහු පංචකාම අරමුණු වැඩි කරගෙන ජීවිතේ බොහෝසේ ලෞකිකත්වයට නැඹුරු වෙලා වෙහෙස වෙලා මහන්සි වෙලා සල්ලි මිල මුදල් හොයාගෙන කෙමෙන් එක පියවරෙන් පියවර සැප හොයනවා. දැන් අපි බිම ඉඳ ගන්නවා. බිම ඉඳගෙන ටික වෙලාවක් ඉන්නකොට ඉන්න අමාරුයි. ඔන්න දණිස් දෙක කපියනවා, තුනඩිය රෙදෙනවා. හරි අමාරුයි. එහෙ ටැඹරෙනවා, මෙහෙ ටැඹරෙනවා. තේරෙනවද? තව අපි හොඳ පොඩි කුෂන් මෙට් එකක් ගෙනල්ලා තියනවා, පොඩි පොට්ටයක් හරි තියාගෙන ඉඳ ගන්නවා. දැන් හොඳයි. දැන් ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඊටෙන් පොඩි වෙලාවක් ඉන්නකොට හරි අමාරුයි. දැන් අර හොඳට කොහොම දාපු ටිකක් උසර තියෙන හොඳ ලොකු මෙට්ටයක් ගෙනත් තියාගන්න. දැන් හිතුවට වඩා ප්‍රමාණයක් ඉන්න පුළුවන්. දැන් ඉන්නවා ඒ වෙලාව. හරියන්නේ නැහැ. දැන් හොඳ ලොකු පුටුවක් තියෙනවා. ඔය පුටුවේ ගෙනල්ලා දැන් ඉඳ ගන්න. ඒක ඇති වෙනවද? නෑ. කෙමෙන් කාලය ගත වීමත් සමග ඔහුට ඒක එපා වෙනවා. ඔහු කියනවා හොඳ සෝෆා සෙට් එකක්. ගෙනල්ලා ඒකේ හොඳට ඉඳ ගන්න. හරි බැරි ගහිලා දිගේ ඇරිලා නිදා ගන්නවා. නමුත් ඒ පුද්ගලයා ඒනොත් සතුට වෙනවද? නෑ. ඔහු ඒනොත් සතුට වෙන්නේ නෑ. ඊට වඩා තවත් දෙයක් හොයනවා.
අන්න ඒ වගේ සැප සෙවීම ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් පුද්ගලයා පංච ඉන්ද්‍රියන් අරමුණු කරගෙන සැප හොයාගෙන යනවා. මහන්සියලා හරි හම්බ කරනවා මුදල් හරි හම්බ කිරීමේ පරමාර්ථයම විතරක් හිතේ මුල් කරගෙන පංචකාම අරමුණු පිනවනවා. පංචකාම අරමුණු පිනවීමත් සමග ඒ පුද්ගලයාගේ හිතේ ඇති වෙන්නේ තෘෂ්ණාදික අරමුණු තණ්හා ආශා. තණ්හාදික අරමුණු හිතේ ඇතිවීමත් සමග මේ හිත තුළ කෙලෙස් ඇති වෙනවා. කෙලෙස් කහට නැති කරන්නට බුදුහාමුදුරුවෝ මොනවද අපිට ලබා දුන්නේ? එවකට නම් බුදු පියාණන් වහන්සේ කෙලෙස් නැති කරගන්නට ලබා දුන්නු කමඨ. එක්තරා අවස්ථාවකදී අපිට ධර්ම ආශ්‍රය නිශ්චය කරනකොට කමඨහන් ලබා දීම පිළිබඳව අපි හොඳටම දන්න ස්ථානයක් තමයි මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවෝ එළවයින් පස්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට සියල්ල ධාරණය කර ගැනීමේ ශක්තිය ලබා ගන්නට කමඨහනක් ලබා දෙනවා. ඒ කමඨහන මොකද්ද? සුදු රිදි කඩක් දෙනවා රජෝ හරණං රජෝ හරණං රජෝ හරණං කිය පිරිමදින්න. චුල්ලපන්තක හාමුදුරුවෝ ඒක පිරිමදින්න. කිලිටි භාවයටපත් වෙනවා. තමන් ධර්මය ක්ෂණයකින් අවබෝධ කරගන්නවා. කමඨහන් වඩලා නිවන් අවබෝධ කරගන්නවා. ඒ කමඨහන් දුන්න අවස්ථාව අපි ජීවිතේ විවිධ අරමුණු රාශියක් කරා කෙමෙන් ජීවිතය ගත කරගෙන යනවා. අපි ලෞකිකත්වයට ඇරිලා කටයුතු කරනවා. අපි පින්වත්නි දැන් මේ මොනවද කරන්නේ? අපි දැන් කරන්නේ මේ සාංශාරික චක්‍රය සසර ගමන එකින් එක වැඩි කරගන්න. බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පුරලා උන්වහන්සේ සිද්ධ කළේ කුමක්ද? එකින් එක භවයන් අඩු කරගත්තා. සාංශාරික චක්‍රයන් අඩු කරගත්තා. උන්වහන්සේගේ අවසාන කල්පය අවසාන සංසාර චක්‍රය තමයි මේ සිද්ධාර්ථ අවධිය. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට ලැබීම. එහෙමනම් බුදුහාමුදුරුවෝ මේ සත්‍ය වූ ධර්මතාවය අවබෝධ කරගන්න බොහෝසේ මහන්සි වුණා නේද? බොහෝසේ මහන්සි වුණා. ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ වෙනකොට බුදු පියාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට ජම්බු ද්වීපයේ මිත්‍යා දෘෂ්ටීන් ප්‍රධාන 62ක් තිබුණා. මිත්‍යා දෘෂ්ටික අදහස් මත දරන 62ක් තිබුණා. පුද්ගලයෝ ප්‍රධාන වශයෙන්. ඒ ප්‍රධාන ශාස්ත්‍රවරුන් සත්‍යාස්ත්‍රවරුන් විදිහට නම් කරා. පූර්ණකස්සප, මක්කලිකෝසාර, අජිතකේශ කම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ණාද පුත්ත කියන මෙන්න මේ ශාස්ත්‍රවරු. මේ ශාස්ත්‍රවරුන් යම්කිසි සත්‍ය ධර්මතාවයක් සොයාගෙන ගියා. ඒ සත්‍ය ධර්මතාවය හොයාගෙන ගියේ ශාස්ත්‍රීය වංශිකයෝ. දඹදිව බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියලා කුල 4ක් තිබුණා. ඒ කුල 4 යාග හෝම ආදී සිද්ධ කරන අය බ්‍රාහ්මණ වංශිකයෝ වුණා. මේ බ්‍රාහ්මණ වංශිකයෝ අවවාද අනුශාසනා
කරන අය බ්‍රාහ්මණ වංශිකයෝ. ඒවා කරන අය තමයි යාගමම කරන අය තමයි ශාස්ත්‍රීය වංශිකයෝ. රජවරු. එතකොට කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් කල් යනකොට මේ ශාස්ත්‍රීය වංශිකයෝ තීරණය කළා මේ බ්‍රාහ්මණයෝ කියන එක ඇත්තක්ද? ඒ කාලයේදී කුක්කුර ඒ වගේම අජ එතකොට ගෝ මේ අස් කියන මෙන්න මේ සත්වයෝ 100,000 ගණන් මරලා යාග හෝම සිද්ධ කළා. ඒ යාග හෝම සිද්ධ කරේ තමන්ට සිත ශාන්තිය ළඟා වේවා කියන ප්‍රාර්ථනාවයි. නමුත් මේ අර්ථයක් සිදු වෙනවාදෝ කියන ප්‍රශ්නය ශාස්ත්‍රික වංශිකයින්ට ගොඩ නැගිලා ඒ අය හොයාගෙන යන්න පටන් ගත්තා. මේක ඇත්තක්ද? මේකේ ඵල ප්‍රයෝජනයක් තියෙනවද? දැන් ගල් යුගයේ ඉන්න පිරිස, ගල් යුගයේ වකට ජීවත් වුණ මිනිස්සු ගල් යුගයේ එළේර යුගයේ ඉන්න ගල් ටිකවරුන් නෙමෙයි. වුන් ක්‍රමක්‍රමයෙන් මානසික වැඩි දියුණු වුණ නිසා වුන් එවකට තාක්ෂණයකින් දියුණු වුණ නිසා එළේර යුගයේ වාණිජ යුගයට ආවේ එවකට වුන් තාක්ෂණයෙන් දියුණු වුණ නිසා. දැන් අද තාක්ෂණය ගොඩක් දියුණු වෙලා. ඒ වගේ ශාස්ත්‍රික වංශෝ සියල්ල සොයාගෙන ගියා. ඒ සොයාගෙන ගියපු පිරිස තමයි මේ සක්ෂාස්ත්‍රවරුන් කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ ශාස්ත්‍රික වංශිකයේ උන්වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍ය සොයාගෙන යන්නට යනකොට මේ පිරිස තමයි සත්‍ය සොයාගෙන තිබුණේ. ඒ සත්‍යය තමයි ඔවුන් සොයාගත්ත ලෞකිකත්වයේ පරතර. ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකක් තියෙනවා. ලෞකික කියන தත්ත්වය ළඟා කරගත්ත පුද්ගලයා නැවත මේ සංසාරයේ ඉපදෙනවා. නැවත මේ ලෝකේ ඉපදෙනවා ඒ පුද්ගලයා. ලෝකෝත්තර භාවයට පත් වුණ දැන් ආකින්චඤ්ඤායතන සහ නේව සංඥානා සංඥායතන ලබාගත් ආලාරකාණ සහ උද්දකරාම පුත්තත් ඒ වගේ මේ ශාස්ත්‍රවරුන් ඒ වගේම දේවදත්ත කියන බුදු පියාණන් වහන්සේට වෛර කරපු පුද්ගලයා ලෞකික ධානවලට සමවැදිලා එහි පරතරයටපත් වෙලා හිටපු පිරිස. නමුත් බුදු පියාණන් වහන්සේ සොයාගත් පරම සත්‍ය තමයි ලෝකෝත්තර භාවයේ උත්තරීතරත්වය ඒ ආසවක්ෂේතර ඥානය. සියල්ලම නැසීම කියන ඥානය තමයි උන්වහන්සේ ලබාගත්තේ. අන්නේ ඥානය ලබාගෙන සියලු සත්‍යයන්ට ධර්මය ප්‍රචාරය කරා. ඒ ධර්මය අදත් අපි අනුගමනය කරමින් ලෝකයේ ජීවත් වෙනවා. එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕන ජීවිතයේ සසර ගමන කොහොමද ගත කරන්නේ? එතකොට එයින් ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන් අපි අවබෝධ කරගන්න. මොකද අපි හුඟක් මිත්‍යා දෘෂ්ටිකයි. වර්තමාන සමාජයේ තුල කටයුතු කරනකොට අපි හුඟක් මිත්‍යා දෘෂ්ටික මත අදහස් දරනවා. මිත්‍යා දෘෂ්ටික මත අදහස් දරනවා කියන්නේ අපි ජීවිතයේ විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව හොයනවා, ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වියත් විශාරද බහුශ්‍රත නායක මහත්පාණන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. අපේ මිනිස්සු එකවරම මේ ධර්මය මැදින් හෝ අන්තිමෙන් අල්ලගෙන ත්‍රිපිටකයේ පෙරලන්නට පටන් ගන්නවා. ජීවිතයේ මුල්ම ස්වરૂපය අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕන. ඒ තමයි
ත්‍රිපිටකයේ පෙරලන්නට නෙවෙයි අපි ඉස්සරවම අපිට අවනත වෙච්ච නිත්‍ය ශීලී වූ පංචශීලයෙන් ආරම්භ කරන්න ඕන. අපි ණයගේ බඩමැදින් අල්ලගන්න. මේ ණයගේ බඩමැදින් අල්ලපුවාම මේ ණය නැවත හැරිලා අපේ අත සපා ගන්නවා. වලිගයෙන් අල්ලගත්තොත් නැවතත් මේ ණයට හැකියාවක් තියෙනවා පස්සට හැරිලා අත සපා ගන්න. එහෙනම් අපි මේ ණයගේ මුඛයෙන් අල්ලගන්නවා. මේ ණයගේ මුඛයෙන් අල්ලගත්තොත් නැවත මේ සර්පයාට හැරිලා සපා ගන්න බෑ. හරියට අන්න ඒ වගේ තමයි මේ සද්ධර්මය. මෙදින් අල්ලගත්තොත් අපි මිත්‍යා දෘෂ්ටිකව බවට පත් වෙනවා. මිත්‍යා මත අදහස් දරන අය බවට පත් වෙනවා. අගින් අල්ලගත්තොත් දැඩි මිත්‍යා දෘෂ්ටිකව බවට පත් වෙනවා. බොහෝ සෙයින් ධර්මයේ ප්‍රචාරය කරන මිත්‍යා දෘෂ්ටිකව විදිහට. එහෙමනම් ධර්මයේ මුලින් අල්ලගන්න ඕන. ධර්මයේ මුලින් අල්ලගෙන අපි ධර්මයට අනුගතව කටයුතු කරන්න ඕන. බෞද්ධයාගේ නිත්‍ය ශීලී පංචශීලයෙන් ආරම්භ කරන පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින් ජීවිතේ ලෞකිකත්වයෙන් ඈත් වෙලා සමබරව කටයුතු කිරීමත් තුළ අපි හොයන මාර්ගය කරා යන්නට පුළුවන්. බෙහෙවින්ම එය ළඟා කරගන්න පුළුවන්. පින්වත්නි, විශේෂයෙන් එයයි අපි අවබෝධ කරගත යුත්තේ. මොකද අපි සමාජය තුළ කටයුතු කරනකොට බොහෝ සෙයින් අප තුළින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි අපි සමහර අවස්ථාවන් වලදී හදාගන්නේ නැහැ. ජීවිතේ වැරදි හදාගන්න නැතුව අද වත්මන් සමාජය තුළ මානසික උසස් මිනිස්සු කියලා ඉපදිලා නොමික්සුම් විදියට කටයුතු කරන සමාජයේ මිනිස්සු කොයිතරම්නම් ඉන්නවද බලන්න. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා බලු කූඩුවේ දාලා කුකුල් කූඩුවේ දාලා කොච්චරනම් වදින්සා දෙනවද? මේ සිංහල බෞද්ධ රටේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මේ මිනිස්සු මනසෙන් ඔසස්සේ කියන්නේ. අපි මේ මනුස්ස සත්වයාගේම කෙනෙක් තමයි බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට ළඟා කරගත්තේ. මොකද මනුස්ස සත්වයාට විතරයි ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම විවිධ පරිේශන ආදී සියල්ල සිද්ධ කරන්න පුළුවන් මොළයක් තියෙන මෙන්න මේ මනුස්ස කියන සත්වයා. ඒ වගේම දේව බ්‍රහ්ම ආදී සියල්ලන්ට පින් පැමිණීමේ හැකියාවකුත් තියෙන්නේ මේ මනුස්ස සත්වයා. විශේෂ හැකියාවන් රාශියකින් සමන්විත වූ පුද්ගලයෙක් තමයි මේ මනුස්සයා කියන්නේ. ඉතින් පින්වත් මේ දරුවනේ අපිට මේ ලැබිලා තියෙන්නේ අනංගි අවස්ථාව. විශේෂයෙන් අපිට මේ ලැබිච්ච දිව්‍ය නිකරුණේ විනාශ කරගන්න නැතුව ධර්මයට අනුගතව සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුගතව ඒ අනුව ක්‍රියා කරමින් යහපත්ව කටයුතු කරන්න. ඒ ක්‍රියාවන්ගේ අවසානය අපිට නිර්වාණය ළඟා කර ගැනීමේ මාර්ගය පහසු වේවි. එයට අපිට හොඳ මඟක් වේවි. ඒ නිසා පින්වත්නි, අපි බොහෝ සෙයින් ධර්ම ශ්‍රවණය කරනවා. ධර්මයෙන් පරිපූර්ණ වූ පිරිසක් බවට පත් වෙලා අපි ජීවත් වෙනවා. විශේෂයෙන් අපේ නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේ විසින් සිදු කරන ශාසනික මෙහෙවර බොහෝ සෙයින් මැලේසියාව තුල සිද්ධ කරනවා. ඒ වගේම මේ ලංකාව තුලත්
උන්වහන්සේ කටයුතු දීපක් ව්‍යාප්ත වශයෙන් පුළුල් කරලා ඒ අධ්‍යක්ෂිකා අපේ සුභද්‍රා මෑණියෝ සුභද්‍රා බණ්ඩාර මහත්මියගේ අධීක්ෂණයේ යටතේ ඒ වගේම ඒහා සම්බන්ධව එකතු වෙමින් කටයුතු කරන පින්වත් සහායක මඬුල්ලත් ඒ වගේම මේ පින්වත් පිරිසත් හැම දිනම එකට එකතු වෙලා දීප ව්‍යාප්තව සමාජ සේවා කටයුතු බොහෝ සෙයින් ඉෂ්ට සිද්ධ කරන බව අපි හඳාකාරව දන්නවා. විශේෂයෙන් පින්වත්නි අපෙන් පිහිට බලාපොරොත්තු වෙන අපේම ජනතාව මේ ලංකා ද්වීපය තුල සිටිනවා. ඉතින් මේ කරගෙන යන මෙහෙවර බොහෝ සෙයින් අගය කරනවා. විශේෂයෙන් අද දවස තුලදී මිටිරතන මධ්‍යස්ථානයේ තුල විශේෂයෙන් සිද්ධ කර මේ ධර්ම දේශනාව ප්‍රථම ධර්ම දේශනාව සුභද්‍රා මෑණියෝ මට නිතරම කෝල් කරලා මාව දැනුවත් කරා අනේ අපි හාමුදුරුවනේ මේ පින්කම මට හරි ලස්සනට කරලා දෙන්න ප්‍රථම ධර්ම දේශනාව මගේ කියලා මට නිතරම කතා කරලා දැනුවත් කරා. අපි නායක හාමුදුරුවන්වත් කතා කරලා නිතරම සිහිපත් කරලා තියෙනවා. ඉතින් මම ගොඩක් සන්තෝෂ වුණා මෑණියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව. මොකද දැඩි වශයෙන් මේහා සම්බන්ධව එකතු වෙලා මෙය හොඳින් කරගෙන යන්න වෙහෙසෙන බව මම හොඳාකාරව දැනගත්තා. ඉතින් මට හරි සන්තෝෂයි. මටත් පුළුවන් උපරිමයෙන්ම මේහා සම්බන්ධ වෙලා උදව් උපකාර කරනවා කියන එක මම මෑණියන්ට සිහිපත් කරනවා. විශේෂයෙන් අද දවස තුලදී මේ ධර්ම දේශනාව සිද්ධ කරගනිමින් බොහෝ දෙනාට එය ශ්‍රවණය කිරීමට ඉඩ අවස්ථාව සලසමින් ඒ වගේම දැහැගිලන්සාදී පූජා කිරීම තුළින් සිද්ධ කරගත්තා වූ කුසල් විශේෂයෙන් මැලේසියාවේ සිටි ප්‍රධාන සංඝ නායක කිරින්දේ ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේට අපි පින් පමිනවීම මේ අවස්ථාවේදී සිද්ධ කළ යුතුයි. උන්වහන්සේට මේ ධර්ම ශ්‍රවණාභිලාෂී කුසල කර්මය තුළින් අත්පත් වූ පින් උන්වහන්සේට අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් උන්වහන්සේ සුගතිගාමීව උතුම් නිවන් ළඟා කර ගැනීමේ හැකියාව උන්වහන්සේට ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැලේසියාවේ දැන් ප්‍රධාන සංඝ නායක ගෞරවනීය අපගේ නායක මාහිමිපාණන් වහන්සේ කිරින්දේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේට උතුම් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සිදු කරන ශාසනික මෙහෙවර තවත් ඉෂ්ට සිද්ධ කර ගැනීමට තුනුරුවන්ගේ ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුභද්‍රා මෑණියන්ගේ ආදරණීය පියාණන්ට හා ආදරණීය මෑණියන්ට මේ කුසල අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වීම තුළින් දුකිත ස්ථාන කිපි සිටිනම් එයින් අත මිදලා දුක්නැති ස්ථාන කිපි දේවා සංසාරයේ අවසන අමා මහ නිවන ළඟා කර ගැනීමේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාමය පින්කමට සහ සම්බන්ධ වන ලොකු කුඩා ඔබ සෑම සියලුම දෙනාට එළෙමින්නා වූ යම්සි ග්‍රහ දෝෂ අපල උපන්දරව කරදර බාධක වේ නම් ඒ සියල්ල දුරින් දුර වේවා. සිත ශාන්තිය ලබා වේවා. කරන කියන රැකී ආරක්ෂාවල් වෙරිනදාම් කටයුතු සියල්ල ඒ වගේම මේ පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු කියන භාවයට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ආයතනයේ පුංචි දරුවෝ බොහෝ සෙයින් ඉගෙනීමේ කටයුතු සිදු කරනවා කියන එක සුභද්‍රා මෑණියෝ මට සිහිපත් කරා. මමත් හුඟක් සන්තෝෂ වෙනවා. මොකද අපේ රටේ අනාගතයේ පුංචි දරුවෝ ඒ දරුවන්ට නිසි මාර්ගය පෙන්වා දෙමින්
මේ කරන සත් ක්‍රියාව පිළිබඳව මම වත් සන්තෝෂ වෙනවා. ඒ සිද්ධ කර ගැනීමට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මෑණියන් සහ ඒ සහායක පිරිසට. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු පින්වත්නි අප විසින් සිද්ධ කරගත්තා වූ කුසල් බෙලේ සියලුම දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවියන් පින් අනුමෝදන් වීම තුලින් ඔබවත් අපවත් මේ උතුම් වූ ශ්‍රී සම්පන්නවාද දුවේ බන් කාට කාට ආනලාමට කානවාද දුවේ සෝදලා කුණු ගතේ නාවන බාද දුවේ සෝදලා කුණු ගතේ නාවන බාද දුවේ මාළු මාඩමි මාපාරේ තනි කරදා පුතේ කාදාවත් යන්න එපා නුඹේ අම්මාව දුවේ ගී පිටුපස පිලේ ඉන්නේ මිසිතනේ ගී පිටුපස පිලේ ඉන්නේ මිසිතනේ දාබිඳුවේ මා පොළොන තෙත් කෙරුවා පුතේ ආටු කුටු පුර වානුඹලාට කන්න දුන්නා පුතේ වීරවීරිය ගතේ දැන් වියලි ඇතේ ටික ටික නොඹ ලොකු එනකොට සතුටු වුණා දුවේ දොස්තරවැරි යක් කරන්න වෙහෙස වුණා දුවේ සිනහස අඩු නොවේ ආදර සුදු දුවේ සිනහස අඩු නොවේ ආදර සුදු දුවේ දරා කුසේ දාස මාස පින්මා ආදරයෙන් ආදර
සමහරු මනුගුණ ගිනහැර දැම්මා නුරා කැලුම් සිත කඳුලැලි වම්මා රැකීමිතින් අම්මා මගේ ආදර රැකීමිතින් අම්මා සාදු සාදු අපි හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති